හරි. පුතාලා හරි. එහෙමනම් අපි පටන් ගන්න මේ උසස් පෙළ විෂය නිර්දේශයේ 12 වසරේ පාඩමක් වන සංනිවේදනයේ පාඩම තමයි අපි සාකච්ඡා කරන්නේ. අපි මෙන්න මේ නිබන්ධනය තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ සම්පාර නිබන්ධනය. හරි. ඒක තියෙනවා මේ විභාගයේදී එක ප්‍රශ්නයක් අනිවාර්යයෙන් ක්ලියර් ප්‍රශ්නයක් ලැබෙනවා. එක කෙටි ප්‍රශ්නයක් ලැබෙන කොටසක් මේක. හරි. හරිම සරල අපි දන්න කියන දෙයක් තමයි සංනිවේදනය කියන එකේ අදහස් වෙන්නේ. අපි දන්නවා පුතාලා සංනිවේදනයේදී එක පාර්ශවයක් කවුරු එක පාර්ශවයක් තව පාර්ශවයකට පණිවිඩය යවනවා. හරි. එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට පණිවිඩය යැවීම සඳහා භාවිතා කරන දේ තමයි සංනිවේදනය. මේ යවන එක්කිනාට අපි කියනවා යවන්න කියලා. ලබන එක්කිනාට අපි කියනවා ලබන්න. මේමයි ඉතින් යවන්න කියන එක්කිනා යොදා ගන්නා ක්‍රමවේද අනුව යන්නේ නම් වෙනස් වෙනවා. පොතක් ලියනවා නම් කත්තු. පත්තරයක කත්තු. ගීතයක ගායකයා. නේ? ඊට පස්සේ ගීත යවන්නා කියලා කියන්නේ දැන් වේදිකාවේ මෙන්න ගීතය යැවීම සඳහා මෙයා කියලා කියන්නේ. එතකොට ඒ අවස්ථානුකූල වෙනස් වෙනවා. සරුංගලයක නම් අරින්න, සරුංගල අරින්න, සරුංගල කත්රු කියලා කියන්නේ නේ. නර්තනයක නම් නර්තන ශිල්පියා. බලන එක්කෙනාගේ නමත් වෙනස් වෙනවා. පත්තරයක පාඨකයා. නේ? ගුවන්විදුලි ශ්‍රාවකයා. නේ? මැච් එකක ප්‍රේක්ෂකයා. නේද? ඒතකොට ඒ වගේ මේ වගේ නම් වෙනස් වෙනවා. නමුත් ක්‍රියාවලිය එකයි. ඒතකොට මේ පණිවිඩය යවන එක්කෙනා Tamanට මොකක් හරි අදහසක් තියෙනවා නම් ඒ අදහස පිළිවෙලකට හදා ගන්නවා. යවන්න කලින් පිළිවෙලකට හදා ගන්නවා. ඒකට අපි කියනවා ආකේතනික. දැන් ඔයාට හම් වෙලා තියෙන ඉස්කෝලේ පිළිගැනීමේ කතාවක් කරන්න කොහොමද ඒ? පොලේක ලියලා ඔයා හරියට පිළිවෙලකට හදා ගන්න. ඊට පස්සේ කටපාඩම් කරගන්න. නැත්නම් ඔක පැටලුනොත් නේ ඔයාගේ අදහස ආකේතනිකට යමක් ලබා දීමට අවශ්‍ය කරන පණිවිඩය පිළිවෙලකට හදා ගන්න. ඒතරේ ආකේතනය කළාට පස්සේ නිකම්ම පුතා පණිවිඩය කියන එක නිර්මාණය වෙනවා. පණිවිඩයක් නිර්මාණය වෙනවා. යවන්න ඕන පණිවිඩය නිර්මාණය වෙනවා. ඒ පණිවිඩයට මොකක් හරි සඵලදායක මාධ්‍යයක් භාවිත කරනවා. මොකක් හරි වාට සුසු මාධ්‍යයක් පාවිච්චි කරනවා. මාධ්‍යවල තියෙන හොඳ ලක්ෂණ භාවිත කරනවා. මාධ්‍යවල තියෙන යහපත් ලක්ෂණ දැන් යම් කිසි මාධ්‍යයක් පාවිච්චි කරනවා. දැන් වා ලිඛිතව නම් මේ කියවන්නේ, වාචිකව නම් කියවන්නේ, සංඥා හා සංකේත නම් ඒවට පාවිච්චි කරනකොට මාධ්‍ය ගොඩක් තියෙනවා. දැන් පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය, විද්‍යුත් පැල, සමාජ ජාල, ඉන්ටර්නෙට්, ඉන්ටර්කොම් ඒ වගේ ගොඩාක් ක්‍රම තියෙනවා. ඔබ මොකක් හරි මාධ්‍යයක් තෝරගන්නකොට අනිවාර්යයෙන් මාධ්‍යයේ රහස්‍යභාවය කියන එක වැදගත්. ඒ කියන්නේ අවශ්‍ය පාර්ශ්ව ලබා දීම කියන එක වැදගත්. ඒ වගේම සුලභතාවය. සුලභතාවය කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ අපි පාවිච්චි කරන මාධ්‍ය අනිත් එක්කෙනාටත් තියෙනවා. අපි යාට ඊමේල් එකක් යවන්න අතර යාට ඊමේල් නැතුව. දැන් අපි දමාන පැත්තේ කවුරුද කෙල්ලෙක් හම්බෙලා අපි කියන අපිට ඊමේල් පොජ්ජ මන්දු කරන්න කියලා. ඊමේල් පොජ්ජ දෙන්න කියලා. එයාට ටිකක් එහාට යන්න කියලා ඊතලයක් එහෙම දාලා ඊමේල් පොජ්ජ මන්දු කරනවා. අපි හඳුන් පොත කීගාගෙන යන්නේ. ඒ කියන්නේ හදවත පසා කරගෙන යන්නේ. ඒ මිනිසුන්ට ඊමේල් නැහැ. ඒ මිනිසුන්ට ඇඩ්‍රස් එකක්වත් නැහැ. ඉතින් ඇඩ්‍රස් එකක්වත් නැති මිනිහෙක් ඊමේල් එකක් කිල්ලන්න පුළුවන් කියලා අපිට ඒක සුලභ වෙනවා. අපි විතරක් කවලා හරියන්නේ නේද? සුලභතාවයේ තියෙනවා. ඒ වගේම පැහැදිලිභාවය. සමහර මාධ්‍ය පැහැදිලි නෑ. දැන් වයින් වෙලාවට දුරකථන පැහැදිලි නෑ. මම හිතන්නේ අපිට වහිනවා කියලා කලින් දැනගන්න පුළුවන් ඩයලොග් ටීවී එකක් ගෙදර තියෙනවා. නේ එක පොදයක් හරි වැටෙන්න කලින් අපිට පුළුවන් දෙද ටිකක් ගන්න. මොකද ඒ ටීවී එක වැඩ කරන්නේ නැහැ හරියට. වයින් එකේ පැහැදිලිභාවය නෑ. රහස්‍යභාවය, සුලභතාවය, පැහැදිලිභාවය, ඒ වගේම පුතාලා ආර්ථිකභාවය. කිරිවේ අඩු වෙන්න ඕන. ආර්ථිකභාවය කියන එක තියෙනවා. දැන් ගුවන්විදුලි දැන්වීමකට වඩා රූපවාහිනී දැන්වීමක පිරිවැය කියන එක වැඩි. ඒතර ආර්ථිකභාවය කියන එක මාර වැදගත්. රහස්‍යභාවය, සුලභතාවය, පැහැදිලිභාවය, ආර්ථිකභාවය ඊට අමතරව තව තියෙනවා වේගවත්භාවය. වේගවත්භාවය ලබා දීමට අපේක්ෂා කරන පණිවිඩේ වේගයෙන් ලබා දීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක තමයි වේගවත්භාවය කියන අදහස් කරන්නේ. හරි මෙන්න මේ වගේ හොඳ ලක්ෂණ පාවිච්චි කළා අපි මාධ්‍යයක් තෝරගන්න ඕනේ. ඊට පස්සේ මේ මාධ්‍ය පාවිච්චි කළේ අපේ පණිවිඩය ලබන්නට ලැබෙන්න සලසනවා. ලැබුණාම මේ ලබන්න මොකද කරන්නේ? ඉස්සලා මේ පණිවිඩය විකේතනය කරනවා. විකේතනය කරනවා කියන්නේ මොකද? ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. ලියපු දෙයක් නම් කියවනවා.
කියන දෙයක් නම් අහන් ඉන්නවා. හරි ඒක තේරුම් ගන්න තරම් උත්සාහය තමයි විකේතනය කියන්නේ. එයා ඒක තේරුම් අරගෙන ඊට පස්සේ එයා තුළ ඇති වෙන වෙනස ප්‍රතික්‍රියාව. ඒකට අපි කියනවා ප්‍රතිචාරය කියලා. සමහරට hina යන දෙයක් නම් hina යනවා. දුක වේදන දෙයක් නම් ඇඬෙනවා. නේ කේන්ති යන දෙයක් නම් දත් පිටි ගන්නවා. බඩගොලේ ගන්නවා. ඒක තමයි ප්‍රතිචාරය. ලියුමක් කියලා බිරිඳ මම මේ වාගේ යාළුවෙක් එක්ක පැනලා යනවා. ලියුමක් කියලා. කේන්ති යනවා. බඩගොලේ ගන්න නැත්තම් hina යනවා. අම්මෝ ඇතියන්ට නිදහස් වුණා. ඒ වහන්තරාවෙන් නිදහස් වුණා කියලා hina යනවා. පස්සනක් ප්‍රීතියෙන් පින යනවා. දවස් 7ක් පාටි දානවා. ප්‍රතිචාරයක් කියලා කියන්නේ ප්‍රතිචාරය කියන අදහස මොකද්ද? Tamanට ඇති වෙන ප්‍රතික්‍රියාව කියන්නේ. ඒ ප්‍රතික්‍රියාව මේ පණිවිඩයේ රූප පාර්ශව දැනුම් දෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? ප්‍රතිපෝෂණය කියලා කියනවා. ඒක කියනවා මොකද්ද? ප්‍රතිපෝෂණය කියලා. හරි. දැන් ඒ ලියුමේම බිරිඳට යවනවා පණිවිඩයක් යවනවා. අපෝ ලොකු දෙයක් උඹ ගියේ එක මට මේ යවා ගන්න බැරුව ඉඳී. උඹ ගියා කියලා මට මන්ද පෝෂණය ඇති වෙන්නේ මම තව ගෑණියෙක් කියනවා. හරි. කොට වඩා මුද ගෑනි මේ ලෝකෙ ඉන්න මට හරි දුකයි පන් උඹ බඳපු මිනිහා ගැන කියලා. උඹ අරන් ගිය කාගෙන මට හරි දුකයි කියලා. එයාගේ ප්‍රතිචාරය දැනුම් දෙන්න. ඒක තමයි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. ඔන්න ඔක තමයි සමස්ත සංනිවේදන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඉතින් ඔක වඩා සරලව පුතාලට සරල රූප සරහණකින් පෙන්නනවා නම් මෙන්න මේ විදිහට තමයි මේ සරල රූප සරහණ කියන එක අදින්න පුළුවන්. මෙතන ඉන්නවා පණිවිඩේ යවන්න. මේ යවන්න ඊට පස්සේ ඒ යවන්න තමන්ගේ පණිවිඩය කියන එක කිසියම් මාධ්‍යයක් කරා කියන්නේ මාධ්‍ය කිසියම් මාධ්‍යයක් කරා ලබන්නට ලැබෙන්න සලස්වනවා. දෙයින් ලබන්නට ලැබෙන්න සලස්වනවා. ඊට පස්සේ ලබන්න මොකද කරන්නේ? ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාර දැක්වීමක් කරනවා. එයාගේ ප්‍රතිචාරයෙන් දැක්වීම ඒ ප්‍රතිචාරය දැනුම් දෙනවා කාටද? පණිවිඩයේ මුල් පාර්ශ්වයට දැනුම් දෙනවා. ඒකට කියනවා මොකද්ද? ප්‍රතිපෝෂණය කියලා කියනවා. ප්‍රතිපෝෂණය. මෙන්න මේ ආකාරය. හැබැයි මේක තමයි ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන මේ රූප සරණ තමයි මේ කියන්නේ. දැන් මේකේ අදහස ආකේතනය කියන එක යවන්නාගේ ඇතුළේ ඇති වෙන දේවල් ඒක මේක ඇතුළේ තියෙනවා. එයාගේ අදහස ආකේතනය කරගන්නවා. පණිවිඩය නිර්මාණයලා මාධ්‍යලා යවනවා. ලබන්නට ඒක ලැබුණාම එයා විකේතනය කරනවා. විකේතනය කළායි ප්‍රතිචාර දක්වන්නේ. මේ කැලේ එක මේකේ නෑ. නමුත් ඒක සම්පූර්ණ එහෙම සම්පූර්ණ වෙන්න ඕනේ නෑ. ඒක මේ සිලබස් එකේ තියෙන මේ රූප සරහන. ඒ විභාගෙදී මේ රූප සරහන කීක තැන් මිස් කරලා එනකොට මේක පුරවන්න නැහැ. ඒතරට පුරවගැනීමේ හැකියාව තියෙනවා. සමහරවිට මේකේ ශබ්ද හිමත් වෙනවා. මේ ශබ්ද කියලාත් මේක දාන්න ඕනේ. ශබ්ද කියලා කියන්නේ සංනිවේදන ක්‍රියාවලට ඇති වෙන විවිධ බාධක වලට තමයි දරුනේ ශබ්ද කියලා කියන්නේ. විභාගෙදී අන්න ශබ්ද සඳහා උදාහරණ මොනවද? ඒතර ඔයා දාන්න ශබ්ද ලියන්න එපා. හරි ඩාන්ඩි ඩෝ චක චක චොක චොක කියන ඒවා ශබ්ද ලියන්න එපා. ඒ ශබ්ද නෙමෙයි ශබ්ද කියලා කියන්නේ. දැන් කෙල්ලෝගේ කොල්ලෝගේ කතා කරනකොට කෙල්ලගේ අයියා එනවා. කෙල්ල දැන් සංනිවේදනයේ පාඩමේ ඉඳලා ටවුන් එකට ගියා විතරයි. කෙල්ල ඒ කොල්ලට කියනවා මේ අයියේ මේ අයියා සද්දයක් එනවා කියලා. කොල්ලා ආවකෝ මට ඇහෙන්නේ නැහැ නේ. පොඩ්ඩක් ඉන්නකො ළඟට ආවම ඇයි කියන බැලුවා කෙල්ලගේ අයියා එනවා. ළඟට ඇවිල්ලා කන රත් වෙන එකක් දෙනවා. එතකොට උන්ට කිසිම සද්දයක් ඇහෙන්නේ නැතු වෙනවා. උගේ කන පැනිලා. ශබ්ද කිව්වහම ඒ ඕන දෙයක්. සංනිවේදන ක්‍රියාවට අදින ඕන බාධකයකට සද්දයක් කියලා කියන්නේ. දැන් ඔන්න යාළුවෙක් කතා කරනකොට අනිත් යාළුවා කියන මචං සද්දයක් වෙනවා සද්ද නැතුව කියනවා. බැලුවා ප්‍රින්සිපල් එක. ඒත් එක සද්දයක් තමයි. එන්නේමයි සංනිවේදන ක්‍රියාවලියට තියෙන බාධක සද්දයන් තමයි අදහස් වෙන්නේ. ඒ අනුව සංනිවේදනය කියලා කියන්නේ හරි එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයකට පණිවිඩය යැවීම. ඒ වගේම ලබා ගැනීම. ඒ වගේම තේරුම් ගැනීම. හරි සඳහා වන ක්‍රියාවලියකට අපි කියන දරුවනේ සංනිවේදනය කියලා. එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයකට පණිවිඩය යැවීම, ලබා ගැනීම හා තේරුම් ගැනීමේ ක්‍රියාවලියට අපි කියන මොකද්ද? සංනිවේදනය කියන්නේ. මෙම ලියන්න. පිටුවක් එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයකට පණිවිඩ යැවීම ලබා ගැනීම පණිවිඩ යැවීම ලබා ගැනීම හා තේරුම් ගැනීමේ ක්‍රියාවලියයි.
හා තේරුම් ගැනීමේ ක්‍රියාවලිය. right ඊට පස්සේ සංනිවේදනයේ වැදගත්කම කියන කොටසට එමෙ ඉලියන්න මෙහෙම. ව්‍යාපාරික හා සමාජීය වශයෙන් සංනිවේදනයේ වැදගත්කම් ඇත. පුද්ගලයන්ගේ දෛනික කටයුතු බොහොමයක් සංනිවේදනයේ සමග බැඳී ඇත. right ඊට පස්සේ අපි බලමු ව්‍යාපාරික කටයුතු වලට සංනිවේදනයේ තියෙන වැදගත්කම අහනවා ඊළඟ කොටසින් අපි ලියමු ව්‍යාපාර කටයුතු වල සංනිවේදන වැදගත්කම. භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය සඳහා සංනිවේදනයේ වැදගත්. භාණ්ඩ විකුණන ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න. කතාවක්කින් බලනකොට මේ කතාවට දාන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්. භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය සඳහා. ඒ වගේම උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන් සමග සබඳතා නඩත්තු කිරීම සඳහා තරඟකරුවෝ, සැපයුම්කරුවෝ, ගනුදෙනුකාරයොත් එක්ක නේද උනන්දුවක් දක්වන විවිධ පාර්ශ්වයන් සමග සබඳතා නඩත්තු කිරීම සඳහා සංනිවේදනයේ වැදගත්. ඒ වගේම සේවකීන් අභිප්‍රේරණය සඳහා සංනිවේදනයේ වැදගත්. සේවකීන් අභිප්‍රේරණය සඳහා කියන්නේ සේවකීන්ව අගය කරන්න වචන වලට පුළුවන් සංනිවේදනයට පුළුවන් සේවකීන්ව අගය කරන්න. බොස් කෙනෙක් සේවිකාවකට පොඩි තට්ටුවක් දාගෙන ගියත් ඒ සේවිකාවට ඇති ඉතින් නෑ. ලොකු දෙයක් ඒකේ තියෙන්නේ. හොඳට වැඩ කරගෙන පොඩි තට්ටුවක් දාගෙන යනවා. සේවකීන් අභිප්‍රේරණය සඳහා. ඊට පස්සේ තව ආයතනීය අංශ සහ පුද්ගලයන් සම්බන්ධීකරණය සඳහා තව එකක් ව්‍යාපාරික තීරණ දූරාවලිය තුළ කියන්නේ තනතුරු පේන්නේ. ව්‍යාපාරික තීරණ දූරාවලිය තුළ දැනුම් දීම සඳහා right මේ ව්‍යාපාර කටයුතු වල සංනිවේදනයේ වැදගත් වෙන අවස්ථා කීපයක්. සමාජීය කටයුතු වලට වැදගත් වෙන අවස්ථා කීපයක් අපි ලියමු. විවිධ පුද්ගලයන් සමග සබඳතා පවත්වා ගැනීම සඳහා සංනිවේදනයේ වැදගත්. ඒ වගේම දේශීය සහ විදේශීය තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා
ඊළඟ අධ්‍යාපනික කටයුතු සඳහා වැදගත් වීම. අධ්‍යාපනික කටයුතු සඳහා වැදගත් වීම. ඊළඟ එදිනෙදා සමාජීය කටයුතු පවත්වා ගැනීමේදී වැදගත් වීම. මිනිසුත් එක්ක කතා බහ කරන්න නැතුව, hina වෙන්න නැතුව නේද? මිනිසුන් වැඩ කරන්න බෑ. එදිනෙදා සමාජීය කටයුතු පවත්වා ගැනීමේදී වැදගත් වීම. වැදගත් වීම. වෛරදා සමාජීය වශයෙන් වැදගත් වෙන ආකාරය. ඒතර පිටුවන්ක දෙක බලන්න පුතාලගේ රූප සරහනක් තියෙනවා. මම බෝඩ් එකේ යන රූප සරහන ඒ විදිහටම තියෙනවා. ඒකට තව තුනක් දාගන්න. ඒ වගේම තව දෙවෙනි රූප සරහන තියෙන එකත් වඩා පැහැදිලි රූප සරහනක්. ඒකත් අපි සම්පූර්ණ කරමු. යවන්න කියලා කොටුවක් තියෙනවා නේද? ඒ යවන්න කියන කොටුවේ උඩ කොටුවේ ලියන්න අදහස කියලා. යවන්න කියන සම්පූර්ණ කොටුවේ උඩ හිස් කොටුවක් තියෙනවා. ඒක ලියන්න අදහස කියලා. අදහස. ඒකේ දෙවෙනි කොටුවේ ලියන්න ආකේතනය කියලා. මේ විදිහට යවන්නගේ කොටුව තියෙනවා. ඒකේ පළවෙනි කොටුවේ ලියන්න අදහස කියලා. දෙවෙනි කොටුවේ ලියන්න ආකේතනය කියලා. ඒ කියන්නේ අදහස පිළිවෙලකට සකස් කරනවා. ඊට පස්සේ ආපහු තියෙනවා සම්ප්‍රේෂණය කියලා කොටුවක්. ඒකේ පළවෙනි නිස්කොටුවට දාන්න. දැන් අදහස ආකේතනය කරාම පළවෙනි නිස්කොටුවට දාන්න පණිවිඩයක් හැදෙනවා. පණිවිඩය. ඒකේ ඒ සම්ප්‍රේෂණයේ දෙවෙනි කොටුවට දාන්න මාධ්‍ය. පණිවිඩයේ මාධ්‍යක සංනිවේදනය කරනවා. මාධ්‍ය. ඊට පස්සේ ලබන්නගේ කොටුවේ පළවෙනි කොටුවේ දාන විකේතනය කියන්නේ. විකේතන. විකේතනය කළා එයා තේරුම් ගත්තාම එයා දක්වනවා මොකද ප්‍රතිචාරය. දෙවෙනි කොටුවේ ප්‍රතිචාරය. ඊට පස්සේ ලබන්නගේ ඉඳලා යවන්නට ආපහු ඒ ප්‍රතිචාර දරුම් දීමට අපි කියන්නේ මොකක්ද ප්‍රතිපෝෂණය. එතනදී ඉස් කොටුවේ දාන ප්‍රතිපෝෂණය. උනෝමයි රූපසරහනේ. පුතාලා එහා පැත්තට ගිහිලා කියව ගන්න යවන්න, ලබන්න, ආකේතනය, විකේතනය, විශේෂයෙන්ම ආකේතනය, විකේතනය බලන්න. ශබ්ද කියන එක බලන්න. ඒවා කියව ගන්න. right ඊට පස්සේ ලියන්න ප්‍රතිචාරය සහ ප්‍රතිපෝෂණය අතර වෙනස කුමක්ද කියලා අහනවා ලියන්නේ. යවන්නා විසින් යවන පණිවිඩය ලදපසු ලබන්නා තුල ඇතිවන ප්‍රතික්‍රියාව ලබන්නා තුල ඇතිවන ප්‍රතික්‍රියාව ප්‍රතිචාරය ඡේදකට ලියන්න. එම ප්‍රතිචාරය
පණිවිඩයේ එවූ පාර්ශවයේ වෙත දැනුම් දීම පණිවිඩයේ එවූ පාර්ශවයට දැනුම් දීම ප්‍රතිපෝෂණය right හරි ඒකේ දෙවෙනි ප්‍රශ්නට යමු සංනිවේදනය කිරීමට හේතුවත් සංනිවේදනයේ අරමුණ මොනවද කියලා අහන්න. Purposes of communication. ඇයි මිනිස්සු සංනිවේදනය කරන්නේ? සමහර කිසිම හේතුවක් නැතුව සංනිවේදනය කරනවා. නේ සමහර තාත්තා පුඩු ඔන්ලයින් එකම විසිල් එකක් ගන්නවා. සංගීත සංදර්ශනයකට ගියාම ඌ කියනවා. නේ බලන් ඉන්න ඌ කියනවා නැත්තම් මේ බෑන්ඩ් එකේ කට්ටිය නේ බෑන්ඩ් එකේ කට්ටිය ස්ටේජ් එකට නැගුවා සද්දයක් කියනවා. අද්දවට වැඩ කරලා ඌ වම් වෙන වෙලාවට තියෙනවා. හරි ඒගොල්ලෝ අඬනවා සත්‍යයක් කියලා අඬනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සින්දු කියනවා අපෝ ඒ සින්දුවව සමාජයට හිතනවා පටාචාරකවත් වෙලා නැහැ. ඒ වගේ දුක්ඛිත කතාවල් කියලා. පුදුම විදියට දුක හිතෙනවා. ඒ වැව්වම. දුක් අඳෝනාවල් කියනවා. සමහරව සංනිවේදනය කරනවා කිසිම හේතුවක් නැතුව විනෝදෙට. සමහරව යමක් දැනුම් දෙනවා. දැන් අපි කෝල් කරලා ගෙදරට කියනවා අම්මේ මම අද එනකොට ටිකක් රෑ වෙනවා කියලා. යමක් දැනුම් දෙනවා. ඊට පස්සේ අම්මා අහන ඇයි ඔබ කොහෙද යන්නේ රස්සියද වෙනවද කියලා. අපි ඒකෙන් පැහැදිලි කරනවා. මේ යාළුවෙක් ලෙඩ වෙලා හොස්පිටල් එකේ ඉන්නේ අපි චුට්ටක් එයා බලන්න යනවා ටික වෙලාවක් යනවා ඉතින් කියලා අපි ඒක විස්තර කරනවා යමක් දැනුම් දෙන්න සංනිවේදනය කරනවා විස්තර කරන්න සංනිවේදනය කරනවා ඊට අමතරව ළමයි සමාජ සම්බන්ධයෙන් සංනිවේදනය කරනවා කවුරුද good morning කියනවා අපි අඳුරන්නේ නැතුනවා අපි good morning කියනවා සමහර විදේශ ආදිකේ කායි කියනවා අපි දෙයක් පායි කියලා කියනවා නේ සමාජ සම්මතයේ සදා සමහර හැංගීම් පෙන්නුම් කරන්න සංනිවේදනය කරනවා. දැන් පොඩ්ඩලමෙක් වැඩිච්ච ගමන් අඬනවා. රිදෙනවටත් වඩා යාට ලැජ්ජයි. ලැජ්ජාව වහ ගන්නවා යා අඬලා. ලැජ්ජාව වහනවා යා අඬලා. දැන් ලොකුමිනියෙක් වෙන්නාම යා අඬනවා. නෑනේ ওই වේදනාවෙන් ඇඹරි ඉන්නේ. හැංගීම් දැනුම් දෙන්න මිනිස්සු සංනිවේදනය කරන අවස්ථාවක් තියෙනවා. පොඩ්ඩලමෙක් වැඩිච්ච ගමන් අපි අහක බැලුවොත් එයා බැලමිටේ කටේ තියෙන වැලි පීදාගෙන ෂේප් එකේ ඉන්නවා. එයා දන්නවා අපි දැක්කේ නැහැ කියලා. හැබැයි රිදුනොත් අයින් වෙන රිදුනොත් එළම ඇඬනවා. ඒක තමයි වේ හැටි. මම ලියන සංවේදන අරමුණු මොනවද කියලා මෙහෙම ලියන්නේ. යමක් දැනුම් දීම සඳහා. පළවෙනි එක යමක් දැනුම් දීම සඳහා සංවේදනය කරනවා. යමක් දැනුම් දීම සඳහා. ඒ වගේම යමක් විස්තර කිරීම සඳහා යමක් විස්තර කිරීම සඳහා ඒ වගේම හැංගීම් පෙන්නුම් කිරීම සඳහා සමහර කෙන්දිරි ගන්න සමහර කෑ ගන්න සමහර hina සමහර දත් ටික ගවනකම් දත් මිටි ගන්න හැංගීම් පෙන්නුම් කිරීම සඳහා ඒ වගේම සමාජ සම්මතය සඳහා සංවේදනය කරනවා සමාජ සම්මතය සඳහා ඒ වගේම විනෝදාස්වාදය සඳහා විනෝදාස්වාදය සඳහා හරි. ඒවා තමයි සංනිවේදනයේ අරමුණේවත් සංනිවේදනය කරන්නේ. ඒ වගේම මේ පාඩමේ මේ සංනිවේදනයේ පාඩමේ තාම වැදගත් කොටසක් තමයි දරුවනේ. සංනිවේදන මූලධර්ම කියන මාතෘකාව. සංනිවේදන මූලධර්ම. මොකක්ද සංනිවේදන මූලධර්ම වලින් අදහස් වෙන සංනිවේදන මූලධර්මයක් කියලා කියන්නේ? අපි යම්කිසි පණිවිඩයක් සකස් කරනකොට ඒ පණිවිඩය සඵලදායක පණිවිඩයක් කියන්නේ. සඵලදායක පණිවිඩයක් කියලා කියන්නේ අපි බලාපොරොත්තු වන අරමුණු ඉටු කරගන්න පුළුවන් විදිහේ සංනිවේදනය. පණිවිඩය යවන එක්කෙනා බලාපොරොත්තු වන යම්කිසි දෙයක් පණිවිඩයක් යැවීමෙන්
ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් විදිහේ සංනිවේදනයක් තමයි සඵලදායක සංනිවේදනයක් කියලා කියන්නේ. ඒ සඳහා සංනිවේදන මූලධර්ම අනුගමනය කළ යුතුයි. ප්‍රධාන මූලධර්ම කීපයක් තියෙනවා පණිවිඩයක් සකස් කරන්න. එකක් තමයි ආචාරශීලීභාවය අනුගමනය කරන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍ය දරුවුමන් ලබා දෙමින් පණිවිඩය සකස් කරන්න ඕනේ. යාළුවෙක් නම් පිය මාත්‍රිය මිතුර ගොඩක් ආදරණීය නම් ආදරණීය නේරංජනා ප්‍රිය බිරිඳ එහෙම ලියතේ. ආදරණීය ජනාධිපතිතුමනි කියලා ලියන්න බෑ. එහෙම ප්‍රේමයක් නැහැ නේ අපිට. අපි ලියන අතිගරු කියන. දැන් අතිගරු, අතිපූජ්‍ය. එහෙම ලියන අති පඬිත කියලා තමයි ලියන්නේ නේද? හරිද? ආචාරශීලීභාවය කියන අවශ්‍ය ධර්මෝමන් ලබා දෙමින් පණිවිඩය සකස් කරන්න ඕනේ. ඒ වගේම අවධානීය බව. නැත්නම් අපි කියනවා සැලකිලිමත් බව කියලා. පණිවිඩයේ වැදගත්ම ස්ථාන වලට අනිවාර්යෙන් අවධානය යොමු වෙන්න ඕනේ. ඒක තමයි සැලකිලිමත් භාවය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ටියුට් එකේ තිරි අඳිනවා, පාට කරනවා, හයිලයිට් කරනවා, ඒක කරන්නේ ඒක. වැඩිපුර අවධානයක් අනිවාර්යෙන් එතෙන්ට යන්නේ. ඒ තමයි අවධානීය සැලකිලිමත් භාවය කියලා කියන්නේ. කතාවක් කරනවා නම් උද්වේග කරන විදිහට ඒ කතාව කරනවා යම් ස්ථානවලදී. ඒක තමයි සැලකිලිමත් භාවය කියලා කියන්නේ. අනිත් තමයි පැහැදිලි භාවය. පැහැදිලි භාවය කියලා කියන්නේ දරුවනේ අපිට දැනට අපි භාවිතා කරන භාෂා ශෛලී ඒ කියන්නේ අපිට තේරුම් අන්ඩර්ස්ටෑන්ඩබිලිටි එක. ඒක තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ගෑනු ළමයට ලියුමක් දෙනවා. උම්මංග ජාතකයේ තියෙන භාෂා ශෛලිය භාවිතා කරනවා. උම්මංග ජාතකයේ තියෙන භාෂා ශෛලිය භාවිතා කරලා දෙනවා. හරි. එයාට ලියුමක් දෙනවා. ඒතර ඒකේ ඒක තේරෙන්නේ නැති ඉඳන් ඒක සරල බසින් අහගන්න ඒකේ සිංහල සර්ට් දෙනවා. කොහොමත් වැඩේ මාට්ටු වෙනවා. දන්න තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් කියන එක තමයි වැදගත්. ඒක තමයි පැහැදිලිභාවය කියලා කියන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි නිශ්චිතභාවය කියන කාරණය. නිශ්චිතභාවය කියන අදහස එන්නේ මොකද පුතේ? නිශ්චිතභාවය කියන අදහස එන්නේ ඩබල් මීනින් යන්නේ නෙවෙයි. හරියටම තොරතුරු ලබා දෙන්න, ඒ කියන්නේ විකල්ප තේරුම් නොවන ආකාරය. ඒක තමයි නිශ්චිතභාවය කියලා කියන්නේ. දැන් මේ බලන්න මේ පණිවිඩය. දැන් මේකේ අකුරු වෙන් කළ නැති නිසා අපිට මේක එක අකුර ගන්න වෙන් කරන්නත් පුළුවන්. තේරුමක් අපිට අකුරු දෙක ගන්න වෙන් කරන්නත් පුළුවන්. එතකොට යා මහ ජරා තේරුමක් වෙනවා වගේ. නෑ මේක ඇත්තටම මේ පුද්ගලයා ලියලා තියෙන්නේ මැදපු කමිස තුන නැත කියලා. අයන් කරපු කමිස තුන නැත කියලා. නමුත් මේක මේ ඉඳ නැති නිසා එක එකාට එක තැන්වලින් වෙන් කර ගන්න පුළුවන්. එතකොට මේක හරියම අවුරුදු සාගතත්වයක් වෙනවා. ඒකනේ. ඒතර ඒක තමයි නිශ්චිත භාවයක් නැහැ කියන්නේ. නිශ්චිත භාවය කියන එක වැදගත්. අනිත් එක තමයි පූර්ණ භාවය. පූර්ණ භාවය. හරි. වයස අවුරුදු 35යි. කසාද බඳින්න කවුරුද ඕනේ කියන එකට කවුරුත් මේ ප්‍රතිචාර දක්වන්නේ. ඒකට හේතුව ඒක පූර්ණ භාවයනේ. වයස අවුරුදු 35ක් වන වයස නොපෙනෙන. ඒ කියන්නේ ඇත්ත නැතුව ඒක. වයස අවුරුදු 35ක් වන වයස නොපෙනෙන. පළමු විවාහය අස්සනකට පමණක් සීමා වූ පළමු විවාහයෙන් වෙන් වී ඇති දරු දෙදෙනෙකු සිටින්නේ චරිතවත් රූමා රජයේ රැකියාව ඇති අනි විවාහයේ නීත්‍යානුකූල වෙන් වූ දියණියට අනි වැදගත් පුද්ගලයෙකු මනාලයෙකු ලෙස විශ්‍රාමික රජයේ විශ්‍රාමික දෙමව්පියෝ සොයන අනතර සම්පූර්ණ විස්තරීම දෙන. ඒක අනිවාර්යයෙන්ම පූර්ණභාවයකින් දරුණි මාර වැදගත්. පූර්ණභාවය ආචාරශීලී බව, අවධානීය සැලකිලිමත් බව, පැහැදිලි බව, නිශ්චිත බව, පූර්ණ භාවය, ඒ වගේම දරුණේ මේ රහස භාවය කියන එකත් වැදගත්. අදාළ පාර්ශ්වයෙන් පණිවිඩය ලැබීම කියන එක තහවුරු වෙන්නත් ඕන. ඒතකොට මෙන්න මේ මූලධර්ම අනුගමනය කරමින් තමයි පණිවිඩයක් සකස් කරන්නේ. මේ මූලධර්මකට අපි කියනවා සංනිවේදන මූලධර්ම කියලා. දැන් අපි ලියමු සංනිවේදන මූලධර්ම කීපයක් අපි ලියමු. මොකද මේකේ පළවෙනි එක පටන් ගන්න කොහොමද? ඉතින් ලියන සංනිවේදන මූලධර්ම කියන්නේ මොකක්ද කියලා මෙහෙම ලියන්න. කිසියම් පණිවිඩයක් සඵලදායක පණිවිඩයක් වීමට අනුගමනය කළ යුතු මූලධර්ම
අනුගමනය කළ යුතු මූලධර්ම. right එකේ පළවෙනි කියන පූර්ණ භාගය. ඒක ලියන්නේ ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රමාණවත් තොරතුරු ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රමාණවත් තොරතුරු අන්තර්ගත කළ යුතු බවයි. ප්‍රමාණවත් තොරතුරු අන්තර්ගත කළ යුතු බවයි. ඒ වගේම සංක්ෂිප්ත භාවය. දෙවෙනි එක හතරවෙනි පිටුවේ තියෙන දෙවෙනි එක සංක්ෂිප්ත භාවය. යවන්නාගේ සහ ලබන්නාගේ කාලය ඉතිරි වන අයුරින් කාලය සහ ආයාසය වෙනවා. යවන්නාගේ සහ ලබන්නාගේ කාලය සහ ආයාසය ඉතිරි වන අයුරින් පණිවිඩය සකස් කළ යුතු බවයි. කාලය සහ ආයාසය ඉතිරි වන අයුරින් පණිවිඩය සකස් කළ යුතු බවයි. ඊට පස්සේ සැලකිලිමත් බව. පණිවිඩයේ අවශ්‍ය ස්ථාන වෙත නිසි අවධානයක් ලැබෙන පරිදි සකස් කළ යුතු බවයි. ඊට පස්සේ පැහැදිලි බව. පහසුවෙන් තේරුම් ගත හැකි වන අයුරින් පණිවිඩය සකස් කළ යුතු බවයි. පහසුවෙන් තේරුම් ගත හැකි වන අයුරින් පණිවිඩය සකස් කළ යුතු බවයි. නිශ්චිත බව. විකල්ප තේරුම් නොදෙන අයුරින් පණිවිඩය සකස් කළ යුතු බවයි. විකල්ප තේරුම් නොදෙන අයුරින් පණිවිඩය සකස් කළ යුතු බවයි. ඊට පස්සේ ආචාරශීලී බව. අවශ්‍ය ගරු බුහුමන් ලබා දෙමින් පණිවිඩය සකස් කළ යුතු බවයි. අවශ්‍ය ගරු බුහුමන් ලබා දෙමින් පණිවිඩය සකස් කළ යුතු බවයි.
ඊට පස්සේ නිවැරදි බව. සංඛ්‍යාදත්ත ව්‍යාකරණ භාෂා සම්ප්‍රදායන් නියමිත පරිදි අනුගමනය කළ යුතු බවයි. නියමිත පරිදි අනුගමනය කළ යුතු බවයි. right. ඒ තමයි සංනිවේදනය කියන්නේ මොකක්ද? කොහොමද ක්‍රියාවලියක් විදිහට සැලකෙන්නේ? ඒකේ වැදගත්කම මොකක්ද? හරි. ඊට අමතරව ළමයින්ගේ සංනිවේදන මූලධර්ම කියන්නේ මොනවද කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කළේ. අපි ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරමු සංනිවේදන මාධ්‍ය වර්ගීකරණය පිළිබඳව අපි සාකච්ඡා කරමු. එහෙනම් මේ කොටස එතනින් අවසන්. ආයෙත්